කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් සුබ උදෑසනක් සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට. තවත් සුවදායක උදෑසනක අප ඔබේ ආලින්දයට මෙලෙසින් පැමිණෙන්නේ ඔබේ ජීවිතයට ප්‍රඥාව ළඟා කර දීමේ අරමුණින්. අද ඔක්තෝබර් මාසයේ 16 වන සෙනසුරාදා දවස බොහෝ දෙනා සතියන්තයේ විවේකයෙන් ගත කරන මොහොතක තමයි අප මෙලෙසින් ඔබව සජීවීව බෞද්ධ ගුවන්විදුලියත් සමග සමගාමීව ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඔබේ ජීවිතයට ප්‍රඥාව ළඟා කර දීමේ අරමුණින් කතන්සු ලබතේ පඤ්ඤම් වැඩසටහන මේ හෝරාවක කාලය පුරා ඔබ වෙත සමීප කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. ඉතින් අදත් අප සෑම දිනා වෙත මෙත් සිතින් මේ වැඩසටහනෙන් අපව අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන්නට බොහොමත්ම ගෞරවයෙන් වැඩමවා වදාලා කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට අනුබද්ධිත දිවයිනේ අනෙකුත් මධ්‍යස්ථානයන්හි අධිපතිත්වයේ හොබවන එලෙසින්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසල පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ ආරම්භ කළ මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය දුරන්දර බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි මේ අවස්ථාවට බොහොමත්ම නමස්කාර පූර්වකව පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි මේ කාල සීමාව දැන් අපට අපේ බොහෝ දෙනා තරමක් නිදහසේ ගත කරන කාල සීමාවක් බවට පත් වෙමින් පවතිනවා. මොකද රට කෙමෙන් සාමාන්‍යීකරණයට පත් වෙමින් තිබෙනවා. බොහෝ දෙනා මේ කොරෝනා උවදුරෙන් කෙමෙන් අත් මිදමින් Tamanගේ පෙර තිබුණු ඒ සාමාන්‍ය ජීවිතයට හුරු වෙමින් පවතිනවා. නමුත් අපට යම් නිර්ණායකයන්ට යටත්වයි අපේ ඒ එදිනදා කටයුතු සිද්ධ කරන්නට සිදුවන්නේ. මොකද අපේ සුළු අත්වැරද්දකින් මේ අපි ලබා ගැනීමෙන් තිබෙන ජයග්‍රහණය අපට නොලැබී යන්නට අවස්ථාවක් තිබෙනවා. නැවතත් අපි පෙර තිබූ තත්වයට ඔබට මතක ඇති දිනකට මිනිස් ජීවිත 200කට අධික සංඛ්‍යාවක් අපිට අහිමි වුණු කාල සීමාවක් තිබුණා. දැන් එය බොහෝ දුරට අඩු වෙමින් පවතිනවා. නමුත් කෙසේ වෙතත් අපේ සුළු අත්වැරද්දකින් නැවතත් පෙර තිබූ තත්වයකට වඩා භයානක තත්වයකට අපට මුහුණ දෙන්නට සිද්ධ වේවි. ඒ නිසා ඔබ පෙර තිබුණු අවධානයම ඒ ආකාරයෙන්ම මේ කොරෝනා උවදුර සම්පූර්ණයෙන්ම හෝ ඒ ආසන්න වශයෙන් තුරන් කරන තෙක් පවත්වා ගන්නට කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඒ ඉල්ලීමත් සිදු කරමින් අද වැඩසටහනට අවධානය යොමු කරන්න දැන් සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මේ දිනවල සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ සඳහන් සූත්‍ර දේශනාවන් පිළිබඳව. ඒ අනුව මේ සූත්‍ර දේශනාවන්හි පස්වැනි සූත්‍ර දේශනාව පිළිබඳව පසුගිය වැඩසටහන් කීපයේදී සාකච්ඡා කෙරුණා. මේ සූත්‍ර දේශනාවේ කොටසක්. ඉතින් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අපි ආරාධනා කරනවා බොහොමත්ම නමස්කාර පූර්වකව සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ පස්වන සූත්‍ර දේශනාව අපරාදිට්ටි සූත්‍ර දේශනාවේ මෙතුවක් වැඩසටහන් කීපයකදී සාකච්ඡා කළ කාරණා පිළිබඳව සාරාංශයක් ඔබට සිහිපත් කරමින් ඉදිරි කොටසට ප්‍රවේශයක් ලබා ගන්නා හැටියට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අපි ගියවර සාකච්ඡා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවේ තවත් කොටසක් තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව නම් කරලා තිබෙන්නේ අපරාදිට්ඨි කියලා. ඒතර අපරාදිට්ඨි කියලා කියන්නේ වෙනත් දෘෂ්ටියක් දරනවා කියලා කියන එක. එහෙමයි. ඉතින් මේ වෙනස්ම දෘෂ්ටියක් දරන්නට යෙදුණු බ්‍රාහ්මණයෙකුට කල්පනා වුණා මේ තමන් ජීවත් වෙන දැන් තමන් මේ පැමිණලා ඉන්න බ්‍රහ්ම ලෝකයට වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පැමිණෙන්නට බැහැයි කියලා. එහෙමයි. එතකොට ඒ වගේ දෘෂ්ටියක් තමයි තිබුණේ. එහෙමයි. ඉතින් ඒ දෘෂ්ටියට පැමිණෙනවත් එක්කම අපේ භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ විදිහේ දෘෂ්ටියක්
දැන් මේ බ්‍රහ්මණයට ඉපදිලා තියෙනවා කියලා. එහෙමයි. එහෙම ඉපදිලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මොකද කළේ? අර බ්‍රහ්ම ලෝකයට වැඩම කළා. එහෙමයි. වැඩම කරලා ඒ බ්‍රහ්මයාට ඉහලින් ඒ විදිහට පළක් බැඳගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට ඒත් එක්කම අපේ මුගලන් මහරහතන් වහන්සේ බැලුවා මේ වෙලාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. මුගලන් මහරහතන් වහන්සේ දැක්කා භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝකයේ තමයි වැඩ ඉන්නේ කියලා. මේ විදිහේ දෘෂ්ටියක් නැති කරන්න තමයි දැන් මේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට අර දෘෂ්ටිය දුරු කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ තනියම වැඩම කළා නම් වැඩම කරනවට වඩා ඒ විදිහට තවත් ස්වාමීන් වහන්සේලා වැඩ සිටියොත් ගොඩක් හොඳයි. ඒතර අර බ්‍රහ්මයාගේ තියෙන දෘෂ්ටිය දුර වෙලා ලොකු විශ්වාසයක් ඇති වෙනවා. සමනක් බ්‍රහ්මණය පිළිබඳව. ඉතින් ඒ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේත් ඒ අවස්ථාවට වැඩම කළේ. ඒ වගේම තමයි ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඊළඟ මහා කප්පිට මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ මහරහතන් වහන්සේලා සතර දිසාවෙන් පෙනෙන්නට සලස්වාර බ්‍රහ්මයාට. එහෙමයි. ඊළඟට මහා මුගලන් මහරහතන් වහන්සේ තමයි අහන්නේ දැන් ඔබට අර දෘෂ්ටිය කොහොමද? දැන් මෙහෙට ශ්‍රමණක් බ්‍රහ්මණයන්ට පැමිණෙන්න බැහැ කියලානේ ඔබ අදහස් කරගෙන හිටියේ. ඒ අදහසේ දෘෂ්ටි දැන් තියනවද? කිසිසේත් මගේ හිතේ දැන් නැහැ, මට ලොකු විශ්වාසයක් ඇති වුණා කියලා තමයි බ්‍රහ්මයා මතක් කළේ. එහෙමයි. ඉන් අනතුරුව ඒ විදිහට ඒ බ්‍රහ්මයා මොකද කළේ? මෙයාට කැමැත්තක් ඇති වුණා මේ විදිහේම තවත් ශ්‍රමණක් බ්‍රහ්මණයෝ මේ ශාසනයේ වැඩ ඉන්නවද කියලා බලන්න. එහෙමයි. ඉතින් ඒ නිසා අර තමන්ම අහන්න නැතුව ගිහිල්ලා අහන්න නැතුව අතවැසි බ්‍රහ්මණෙක් ලව්වා. එයාට උදව් කරන බ්‍රහ්මයෙක් ලව්වා. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා තවත් මේ ශ්‍රමණ බ්‍රහ්මණෙන් ඔබ වහන්සේලා වගේම මහා 이르දි සම්පන්න ඒ විදිහට මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මතක් කළේ ඒ විදිහට බොහෝ වැඩ ඉන්නවා කියලා. මුගලන් මහරහතන් වහන්සේ මතක් කළා මේ වගේ ඉදි සම්පන්න මහා බල සම්පන්න තවත් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා මතක් කළා. ඉතින් ඒ වෙලාවේ අපේ මුගලන් මහරහතන් වහන්සේ මතක් කරපු ඒ දේශනාව තුළ සඳහන් වෙනවා මේ ගාථා කීපයක්. ඒ ගාථාවල සඳහන් වෙනවා ත්‍රිවිද්‍යා ඇති ඉරිදිවිද ඥානයට පැමිණි පරසිත දැනීමෙහි දක්ෂ වූ ශේකල ආශ්‍රව ඇති රහතුන් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝය. එතකොට ලොකු විශ්වාසයක් ඇති කිරීම සඳහා අර බ්‍රහ්මයාගේ සහිතව අර ඒ බ්‍රහ්ම ලෝකයේ ඉන්න සියලුම බ්‍රහ්මයන්ගේ විශ්වාසය ඇති කිරීම සඳහා පැහැදීම ඇති කිරීම සඳහා ඒ අපේ මහරහතන් වහන්සේලා තුළ විද්‍යමාන වන ගුණ අතර ඊටාම වැදගත්ම ඥාන කීපයක් මෙතන සඳහන් වෙනවා. ඥාන පහක් විතර සඳහන් වෙනවා. ඒතර ඉස්සෙල්ලාම සඳහන් වෙන්නේ මේ 이르දිවිද ත්‍රිවිද්‍යා ඥාන පිළිබඳව. අපි ත්‍රිවිද්‍යා ඥානත් විස්තර කරන ආකාරය පිළිබඳව අපි අටුවාවේ සඳහන් වෙන විදිහට බලමු අපි. ඊළඟට මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ එතනින් අතුරුදහන් වෙලා වැඩම කළා. ඊයින් අනතුරුව ඒ විදිහට අතවැසි බඹතෙමේ මේ කීය සතුටු සිත් ඇති ඒ බඹතෙමේ ඒ අතවැසි බඹහුගේ වාසිතේ පිළිගත්තේ. දැන් අර අතවැසි බ්‍රහ්මයා කියවුවානේ. ඒ බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වා මෙන්න මේ අපේ මුගලන් මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට කිව්වා බොහෝ තවත් මහරහතන් වහන්සේලා මේ විදිහට වැඩ ඉන්නවා කියලා. ඉතින් ඒක පිළි අරගෙන අර අතවැසි බ්‍රහ්මයා කියප එකත් පිළි අරගෙන ගොඩාක් සතුටු භාවයටපත් වුණා කියලා කියන එක තමයි
මේ සූත්‍ර දේශනාවේ අවසානයේ සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් මෙතේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙන කාරණාත් එක්ක අපි බලමු ඊළඟට මේ අටුවාවේ කොහොමද මේ පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ කියලා. තවත් සවිස්තරාත්මකව අටුවාවේ සඳහන් වෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනාවක් සිද්ධ කරපු බව. මොකක්ද මේ දේශනාවෙන් අනතුරු සිද්ධ වුණේ කියලා අපි අටුවාව දෙසට ගිහිල්ලා බලමු. හොඳයි, මේ ආකාරයෙන් තමයි සූත්‍ර දේශනාව අන්තර්ගත වන්නේ. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ පසුගිය වැඩසටහන් කිහිපයකදීම මේ සූත්‍ර දේශනාවෙන් පෙළෙහි සඳහන් ආකාරයට සූත්‍රය ඔබට පැහැදිලි කර දුන්නා. අවසාන භාගය තමයි ඒ ආකාරයෙන් ඔබට දැන් පැහැදිලි කර දුන්නේ. ඉතින් දැන් අපි සූදානම් වන්නේ, නායක ස්වාමීන් වහන්සේ සූදානම් වෙන්නේ මේ සූත්‍ර දේශනාව පිළිබඳව අටුවාවෙහි අඩංගු වන දහම් කරුණු කාරණා කොයි ආකාරයෙන්ද කියන දේ ඔබට විග්‍රහ කර දෙමින් මේ සූත්‍ර දේශනාව ඇසුරින් ඔබේ ජීවිතයට ළඟා කරගත හැකි දහම් කරුණු කාරණා මොනවාද යන්න කියා දෙන්නට මේ වැඩසටහනේ අරමුණ වන්නේ එයයි. මේ සූත්‍ර දේශනාවන් ඔබට පැහැදිලි කර දෙනවා හා සමානවම එයින් ඔබේ ජීවිතයට උදෙක්ම මේ කතාවක් පැහැදිලි කර දීමක් පමණක් නොවේ. ඔබේ ජීවිතයට මේ කතාංගයන් ඇසුරින්, මේ සූත්‍රයන් ඇසුරින් ඔබට මොනවාද ඔබේ ජීවිතයට උකහාගත හැක්කේ. මෙවැනි අවස්ථාවකට ඔබට මුහුණ දෙන්නට සිදු වුණොත් ඉතින් නැතැම් වෙලාවට ඔබේ ජීවිතයේදී මේ හා සමාන ගැටලු වලට ඔබ මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන්ද? අන්නේ දේ ඔබට කියා පහදා දෙන්න, ඔබට ප්‍රඥාව ළඟා කර දෙන්නයි මේ වැඩසටහනේ අරමුණ. ඉතින් අපි නායක ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අටුවාවෙහි සඳහන් වන ආකාරයට මේ සූත්‍ර දේශනාවේ දහම් කරුණු කොයි ආකාරයෙන් සඳහන් වන්නේ සහ එයින් අපට ගත හැකි ඕදන් අවවාද මොනවාද කියන කාරණා පිළිබඳව දැන කියා ගන්නට. අටුවාවේ සඳහන් වෙනවා දැන් භාග්‍යතුන් වහන්සේ එහි වැඩම කළාට පස්සේ, බ්‍රහ්ම ලෝකයට වැඩම කළාට පස්සේ කොහොමද වැඩ හිටියේ කියන කාරණේ පිළිබඳව තමයි පළමුවෙන්ම සඳහන් වෙන්නේ. එහෙමයි සර්. තේජෝ ධාතුන් සමාපජ්ජිත්වා යනු තේජෝ කසින පරිකර්මය කොට පාදක ධානයෙන් නැගී සිට සිරුරෙන් ගිනිදැල් නිකුත් වේවායි අදිෂ්ඨාන කළ කල්හි අදිෂ්ඨාන චිත්ත ආනුභාවයෙන් සකල ශරීරයෙන් ගිනිදැල් නික්මෙයි. ඊළඟට මෙලෙස තේජෝ ධාතුවට සමවැදුනේ නම් වේ. ඒතර පළමුවෙන් සඳහන් වුණා මේ තේජෝ ධාතුවට තමයි ඉස්සෙල්ලාම සමවැදුනේ කියලා. තේජෝ ධාතුවට සමවැදුනට පස්සේ දැන් විශේෂයෙන්ම සඳහන් වෙනවානේ අපි ගත්තොත් එimhe සමත භාවනාවට අයිති කර්මස්ථාන 40න් කසින ඒ විදිහට භාවනාවන් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ කසින භාවනාවන් අතරින් පඨවි කසිනය ඊළඟ පඨවි කසිනය ආදී වශයෙන් මේ විදිහ සඳහන් වෙනවා. ඉතින් මහ භූත රූප 4 මුල් කරගෙන ධ්‍යාන වලට සමවදින්න පුළුවන්කම තියෙනවා. මෙතෙන්දි මේ තේජෝ ධාතුව එහෙම නැත්නම් සීත උෂ්ණ දෙක මුල් කරගෙන ඒ විදිහට පුළුවන්කම තියෙනවා කසින ධ්‍යාන උපදවා ගැනීම සඳහා. එතකොට විශේෂයෙන්ම අර උග්ඝහ නිමිත්ත පහල කරගත්තට පස්සේ ඊළඟට අදිෂ්ඨාන කරගන්නවා ඒ විදිහට ඕනම උණුසුම් තත්ත්වයක් යටතේ අපි ගත්තොත් එහෙම තේජෝ කසින්දි සමවැදුනට පස්සේ ඉරහඳ පවා පිරිමදින්න පුළුවන් කියලා කියනවා. එහෙමයි. ඒතරම් උෂ්ණත්වයක් පවා දරා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සර්. ඉතින් ඒතකොට පිච්චෙන්නේ නැහැ. එහෙමයි. පිලිස්සෙන්නේ නැහැ. එහෙමයි සර්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට ඒක තමයි තේජෝ ධාතුවට සමවදිනවා කියලා කියන්නේ. එහෙමයි සර්. එසේ සමවැදී තස්මින් බ්‍රහ්ම ලෝකේ කුමක් නිසා තෙරුන් වහන්සේ එහි ගියෝද? තේජෝ ධාතුවට සමවැදී ඒ බ්‍රහ්මයාටත් ඉහළින් සිටි බුදුරජාණන් වහන්සේ දැක මේ පුද්ගලයා අස්තිවේදිකයෙකි.
මාද එහි යා යුතුයයි සිතක් පහළ විය. එහින් ගියෝය. සෙසු තෙරුන්ගේ ගමන් ගැනද මේ න්‍යායමය. එතකොට භාග්‍යතුන් වහන්සේත් එහෙම විදිහට වැඩම කළා. අනිත් මහරහතන් වහන්සේලාත් ඒ විදිහට වැඩම කළා. මුගරන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කපිල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ මහරහතන් වහන්සේලා හතරනම් වැඩම කරලා සතර දිසාවෙන් වැඩ ඉන්නවා. එහෙමයි. ඒ බ්‍රහ්මයා තථාගතයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකයන් වහන්සේලාගේ ආනුභාවයේ නොදක විනයට පැමිණීමට ආයෝග්‍ය වූයේය. එහින් ඒ සන්නිපාතේ විය. එහිදී තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් උද්ගත වූ ගිනිදැල් සකල බ්‍රහ්ම ලෝකය ඉක්මවා අජටාකාශයේ පතිත විය. ඒවා ගිනිදැල් ෂඩ්වර්ණ ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. එහෙමයි. තථාගත ශ්‍රාවකයන්ගේ ප්‍රභාවය ප්‍රකෘති වර්ණයම විය. එතකොට අර අපේ මහරහතන් වහන්සේලාගේ ආලෝකයේ ආකාරයෙන්ම තිබුණා. ඒ ෂඩ්වර්ණ රශ්මි මාලාම් පිට කරන්න පුළුවන් කමක් නැහැනේ. නේද? අපේ භාග්‍යතුන් වහන්සේ නීල පීත ලෝහිතෝ දාත මාංජේශ්වර ප්‍රභාස්වර කියලා කියන ඒ විදිහට ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් තමයි ආලෝකමත් කළේ. ඉතින් අර සාමාන්‍යයෙන් එහෙම මේ එකම ගිනිදැල් වගේ ප්‍රමාණයක් ඒ විදිහට පෙන්වුවාට පස්සේ ලොකු ආකර්ෂණයක් නැහැනේ. ඒ නිසා තමයි අර වෙනසක් දකින්න පුළුවන් කමක් ලැබුණ නැත්තේ ඒ විදිහේ ඒ බ්‍රහ්මයන්ට. නමුත් භාග්‍යතුන් වහන්සේ කලේ මොකද්ද? ෂඩ්වර්ණ රශ්මි මාලාවන් විහිදුවාට පස්සේ තමයි මේ ආලෝකයේ වෙනස්ම ආලෝකයක් කියලා අර සියලුම බ්‍රහ්මයන්ගේ අවධානය ඒ සඳහා යොමු වෙලා තියෙන්නේ. යොමු කරගත්තේ. ඉතින් සඳහන් වෙනවා ඊළඟට පස්සසි වීතිවත්තන්තං මේ බ්‍රහ්ම ලෝකයේහි අනික් බ්‍රහ්ම ශරීර බ්‍රහ්ම විමාන අලංකාර ආදීහි ප්‍රභාව දීප්තිය ඉක්මවා යන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රභාස්වරය වූ දීප්තිය දකීදැයි විමසයි. එතකොට ඒ බ්‍රහ්ම ලෝකයේ තියෙනවනේ ලස්සන දේවල්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ තියෙන දේවල් ගත්තොත් එහෙම හැම තැනකම බොහොම ලස්සන දේවල්, අලංකාර දේවල්, දිලිසෙන දේවල් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් රශ්මි මාලාවක් විහිදුනා නම් එහෙම අර බ්‍රහ්ම ලෝකයේ තියෙන වස්තුන් ගත්තාම ඒ වගේ දීප්තිය ඉක්මවා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ අර රශ්මි මාලාවට මොකද උනේ? අර සියලුම ඒ විදිහට අලංකරණ කරන දේවල් ගත්තාම බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ගේ ශරීර වර්ණයත් එහෙ තියෙනවනේ බ්‍රහ්මයන්ගේ. ඒ බ්‍රහ්මයෝ ගමන් කරන්නේත් ඒ විදිහේ ශරීර වර්ණ මුල් කරගෙනනේ. ඒ ශරීරයන් එතකොට ඒ නිසා තමයි ඒ සියලුම බ්‍රහ්මයන්ගේ ශරීර ගත්තොත් එහෙම එක එක වර්ණයෙන් යුක්තයි. එක එක සිතුවිලි පහළනකොට ඒ වර්ණ නිකුත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අර ඒ අය පරිහරණය කරන දේවල්, මාලිගාවල්, ඊළඟ භෞතික හැම දෙයක්ම පරිහරණය කරන දේවල් වල පවා විශාල අලංකරණයක් තියෙනවා. ඒ අලංකරණයක් සහිත දේ හැම දෙයකම තියෙන අලංකරණයේ ඉක්මවා ගිය ඒ විදිහට අලංකරණයක් තමයි ප්‍රභාස්වරයක් තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ විදිහට ෂඩ්වර්ණ රශ්මිමාලාවෙන් දිස්සුනේ. ඉතින් ඒක තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. නමේ මාරිස සාදිට්ටි මෙහි පැමිණීමට සමත් ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නැතැයි යම් දෘෂ්ටියක් මට පෙර තිබිනද දැන් එය මට නැත. එතකොට මට අර විදිහේ දෘෂ්ටියක් තිබුණා.
මේ බ්‍රහ්ම ලෝකයට කවදාවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙන්ද පැමිණෙන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් දැන් මම දැක්කා ශ්‍රමණක් බ්‍රාහ්මණයෙන්ද පැමිණෙන්න පුළුවන් කියලා. ඊළඟට සඳහන් වෙනවා කතං වජ්ජං කුමන කරුණකින් පවසම්ද. ඊළඟට නිච්ඡෝම්හි පස්සතෝ මේ බ්‍රහ්මයාට ලබ්ධි දෘෂ්ටිය සාස්වත දෘෂ්ටි යන දෘෂ්ටි දෙකක් තිබුණා. එතකොට මේ විදිහට මේ බ්‍රහ්මයාට තිබුණා ලබ්ධි දෘෂ්ටිය සහ සාස්වත දෘෂ්ටිය කියලා දෘෂ්ටි දෙකක්. ඒ කියන්නේ තමන් ඉපදිලා තමන් උත්පත්ති ලැබලා ඉන්න ඒ විදිහට ඒ බ්‍රහ්ම ලෝකේ ඒ බ්‍රහ්ම ආත්භාවය පිළිබඳව ලොකු මේ ඒ විදිහට තමන් ලබාගත් ඒ ආත්භාවය පිළිබඳව ඒ බ්‍රහ්මයෝ විතරයි මේ ලෝකේ ඉන්නේ. ඊට අදාළ ඒ බ්‍රහ්මයෝ විතරයි මේ ලෝකේ ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ විදිහට ඒතර වෙනත් බ්‍රහ්මයෝ නැහැ කියලා. වෙනත් බ්‍රහ්මයෝ පවා නැහැ කියලා තමයි ඒ බ්‍රහ්මයා කල්පනා කරගෙන හිටියේ. ඉතින් ඒ නිසා තමයි ඒක තමයි ලබ්ධි කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම මේ සාස දෘෂ්ටි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැයි කියලා කියන අර සදාකාලිකයි කියලා කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටි දෙක තමයි මේ තිබුණේ. ලබ්ධි දෘෂ්ටියේ තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයනුත් දැකීමෙන් ප්‍රහීන විය. දැන් එතකොට අර ඒ විදිහට ලබ්ධියක් තමන්ගේ ආගම නේද? ආගමක් තුලින් එතකොට ඒ ලබ්ධිය ලැබලා තියෙන්නේ. තමන් ඒ ආත්මභාවය ලැබිලා තියෙන්නේ. එතකොට ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ඉන්නවා කියලා කියවම වෙනත් ශාසන වෙනත් ආගම් තියෙනවා කියලා අර තථාගතයන් වහන්සේ සහිතව ශ්‍රමණක් බ්‍රාහ්මණයන් දැකීමෙන් තමන්ට අවබෝධ වුණා. ඊළඟට එහිදී භාග්‍යවතුන් වහන්සේ මහත් ධර්මදේශනයක් පැවැත්වූසේක. දැන් මේ පෙළ දේශනාවේ සඳහන් වෙලා නැහැ යසිත් ධර්ම දේශනාවක් පැවැත්වුවායි කියලා. නමුත් අටුවාවේ සඳහන් වෙනවා මහත් ධර්ම දේශනාවක් එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියලා. ඒ බ්‍රහ්මයා දේශනාව අවසානයේදී සෝහන් ඵලයේ පිහිටියේය. මෙසේ මේ ආර්ය මාර්ගයෙන් සාස්වත දෘෂ්ටිය ප්‍රහීන විය. එහින් එසේ කීය. සනස මේ මාර්ගඵලය ලැබුව බවත් පෙළෙහි සඳහන් වෙලා නැහැ. සඳහන් වෙලා නැහැ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ලබ්ධිය ඒ බ්‍රහ්මයාගේ දෘෂ්ටිය නැති වුණානේ. ඒ දෘෂ්ටිය නැති වුණා කියලා කියන අර්ථයෙන්ම තේරුම් ගන්නට ඕනේ දන්න අය දන්නවා මාර්ගඵලයටපත් වුණා කියලා. ඒ කියන්නේ සාසු දෘෂ්ටි නැති වුණා කියලා කියන්නේ ස්ථිරවම සාසු දෘෂ්ටි නැති වුණා කියලා කියන්නේ ඒ විදිහට සෝහන් වුණා කියලා කියන එක. ඒක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන සංයෝජන තුන නැති වෙනවත් එක්කම දෘෂ්ටි නැති වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ඒ සෝහන් ඵලෙහි පිහිටා ගන්නට ඒ බ්‍රහ්මයාට පුළුවන්කම ලැබුණා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම ලැබුණා ඒ බ්‍රහ්මයාට මාර්ගඵලෙහි පිහිටවන්නට. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා බ්‍රහ්ම පාරිසජ්ජං බ්‍රහ්ම අතවැසියෙකු. එතකොට මේ බ්‍රහ්ම පාරිසජ්ජ කියලා ඒ විදිහට ඒ බ්‍රහ්ම ලෝකයේ තමයි දැන් මේ බ්‍රහ්මයා විදිහට ඒ බ්‍රහ්ම ලෝකේ නම සඳහන් වෙන්නේ. ඒතර බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්මයේ ඒ අතවැසියෙක් තමයි ඒ විදිහට තෙරුන් වහන්සේලාට බඩුගෙන යන ඇබිත්තයන් මෙන් බ්‍රහ්මයාටද අතවැසි බ්‍රහ්ම නම් ඌවෝ වෙති. එතකොට ස්වාමීන් වහන්සේලාටත් මේ විදිහට මේ අවශ්‍ය පහසුකම් ප්‍රත්‍ය පහසුකම් සලසලා දෙන අය හඳුන්වන්නේ ඇබිත්තයා කියලා. නේද? මේ ඇබිත්තයා කියලා කියන වචනේ එතකොට මේ අටුවාස තුල සඳහන් වෙනවා. එහෙමයි. අපේ ගැමි විහාරයට ඇවිල්ලා තියෙන එතකොට නේද? එහෙමයි.
මේ විදිහට මේ අටුවා දේශනාව තුලින් එබිත්‍යා කියලා වචනේ තියෙනවා. එතකොට මෙතෙන් සඳහන් වෙනවා ඒ බ්‍රහ්මයන්ට පවා අතවැසිය හිටියයි කියලා. එහෙමයි. එතකොට ඒ උසස් බ්‍රහ්මයන්ට උදව් උපකාර කරන ආවතේව කරන බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයෙක් ලව්වා තමයි ඒ විදිහට අර පැනේ ඇසුවේ. රහතන් වහන්සේලා ගෙනසන. මුගලන් රහතන් වහන්සේ නේද? ඔව් ඔව්. තේනුපසංකමි කුමක් නිසා තෙරුන්ගේම අසලට යවීද? ඔහුට එපමණ කතා සල්ලාපයකින්ම තෙරුන් කෙරෙහි විශ්වාසයක් හටගැනිය. එහින් උන්වහන්සේ සමීපයට යවීය. එතකොට දැන් මේ මහමුගලන් මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම මේ ප්‍රශ්න විමසන්නේ. එහෙමයි. නේද? දැන් කොහොමද ඔබේ දෘෂ්ටිය දැන් තාම තියෙනවද නැති වුණාද කියලා ඔක්කොම විමසන්නේ කවුද? මුගලන් මහරහතන් වහන්සේනේ. ඒ නිසා මේ කතා සල්ලාපයෙන් ඒ විදිහට මේ තේරුම් ගත්තා, ලොකු සමීප බවක් ඇති කරගත්තා, ලොකු විශ්වාසයක් ඒ වගේම ඇති කරගත්ත මේ බ්‍රහ්මය. ඒ නිසා තමයි මහා මුගලන් මහරහතන් වහන්සේගෙන් මේ පැනය විමසන්නේ. අඤ්ඤේපි ඔබ වහන්සේලා සතර දින යම්සේද ඒ ආකාරයේ තවත් අය වෙද්ද නැතහොත් ඔබ වහන්සේලා සතර දිනා පමණක් මහා 이르දිමත් වූ ආහු වෙද්ද. එතකොට ඔබ වහන්සේලා විතරද වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ. ඒ වගේම ඔබ තවත් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා නම් මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා නම් ඔබ වහන්සේලා හතර දෙනා වහන්සේ විතරද මහා 이르දිමත් රහතන් වහන්සේලා බවට පත් වෙන්නේ. එහෙමයි. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්නේ විමසනකොට තමයි පිළිතුරු ලබා දෙන්නේ මහමුගලන් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ. තේවිජ්ජා පුබ්බේ නිවාස දිබ්බචක්කු ආසවක්ඛය සංඛ්‍යාත වූ ත්‍රිවිද්‍යා තුනෙන් සමන්විත වූ. එතකොට ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ පුබ්බේ නිවාසානුසති ඥානෙ, දිබ්බ චක්කු ඥානෙ සහ ආසවක්ඛය ඥානෙ තමයි ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ. එතකොට පුබ්බේ නිවාස ඥාණයෙන් පුළුවන්කම ලැබ තිබෙනවා සාමාන්‍යයෙන් ඒ විදිහට දිබ්බ චක්කු ඒ විදිහේ පුබ්බේ නිවාස ඥානෙ පහළ කරගත්තට පස්සේ ආත්ම 40000ක් මුලට බලන්න. පෙර බලන්න පුළුවන්. පෙර කඳ පිළිවෙත බලන්න පුළුවන්. ඊළඟ උපදින ආත්මභාවයන් පිළිබඳවත් ඒ විදිහට 40000ක් දකින්න පුළුවන්. ඒ මහරහතන් වහන්සේලාට සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා ඒ වගේ මහා 이르දිමත් මහරහතන් වහන්සේලා ගත්තාම ඊළඟට අගසව් වහන්සේලා ගත්තාම ඒ ආත්මභාවයන් ප්‍රමාණය බලන්න පුළුවන් ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා අනන්ත අපරිමාණ වූ ආත්මභාවයන් දකින්න පුළුවන්කම ලැබෙනවා. අනන්ත අපරිමාණ වූ ආත්මභාවයන් දකින්න පුළුවන්කමක් නැහැ අගසව් වහන්සේලාටවත්. එහෙමයි. නේද? දැන් අපි ගත්තොත් එහෙම මහා මුගලන් මහරහතන් වහන්සේ පින්වම් පානකොට නේද? අපිට මතකනේ අර සොරු කණ්ඩායමක් ඇවිල්ලා තලනවනේ. නේද? ඒ තලන වෙලාවේ තලුව වෙලාවේ ඒ විදිහට පූර්වාත්මභාවයක තලන වෙලාවේ ඒ විදිහට ඒ ආත්මභාවය දකින්න පුළුවන් කමක් ලැබුණ නැහැ මුගලන් මහරහතන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ විමසුවාට පස්සේ තමයි මතක් කළේ මෙන්න මේ විදිහේ දෙයක් මෙන්න මේ විදිහේ කර්මයක් ඔබ කරලා තිනවා කියලා. නේද? ඒක දකින්න පුළුවන්කම ලැබුණේ භාග්‍යතුන් වහන්සේට. ඒ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේට මතක් කළේ දැන් මේ කර්මයෙන් ඔබට මිදෙන්න පුළුවන් කමක් නැහැයි කියලා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවට මුහුණ දෙන්න වුණා මුගලන් මහරහතන් වහන්සේට. ඉතින් අන්න ඒ වගේ. මෙතෙන් සඳහන් වෙන ඊළඟට ඉද්ධිපත්තා ඉද්ධිවිද ඥාණයට පැමිණීම. ඒතර ඉද්ධිවිද ඥාණය කියලා කියන්නේ අර විදිහේ මේ
විවිධ වූ ඉරිදීන් පාන්න පුළුවන්කම ලැබෙනවා. විවිධ වූ ඉරිදීන් පාන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ සඳහන් වෙනවා චේතෝ පරියාය කෝවිදා අන්‍යයන්ගේ සිත් හැසිරෙන ආකාරය පිළිබඳව දක්ෂ වූ. එතකොට අනිත් අයගේ සිත් දකින්න පුළුවන්කම ලැබෙන ඥානය. ඒ ඥානයත් ලබලා සිටිය නිසා ලබා සිටිය නිසා මෙසේ මෙහි අභිඥා පස මේවට කියන පංච අභිඥා කියලා. එතකොට එහෙමයි. පස ස්වરૂපයෙන්ම කියන ලදී. එතකොට දිබ්බ සෝතය ඒවා දැක්වීම වශයෙන්ම ආයේය. බහු මේ ආකාරයේ අභිඥා සය ලැබූ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝය. මේ පංචඅභිඥා ලබාගත් උතුමන් වහන්සේලා තවත් වැඩ ඉන්නවා කියලා මතක් කළා. ඊළඟට ගණන් ප්‍රමාණය ඉක්මවා යන හේයින් සකල ජම්බුද්වීපයම කසාවතින් බබලවමින් සැරිසරත්. එතකොට මුළු ජම්බුද්වීපයම ඉන්දියාව පමණක් නෙවෙයි ජම්බුද්වීපය කියලා කියන්නේ නේද? අනිකුත් රටවලුත් එක්ක මහද්වීපත් එක්ක ගත්තාම ජම්බුද්වීපය වශයෙන් හඳුන්වන්නේ මේ ශාසනය පවතින්නේ කොයිතරම් ප්‍රමාණයකටද? ඒ ප්‍රමාණයෙන්ම ජම්බුද්වීප විදිහට හඳුන්වනවා. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ මතක් කළා අර බ්‍රහ්මයන්ට මතක් කළා මේ සතර දෙනා වහන්සේ පමණක් නෙවෙයි ගණන් කරන්න බැරි ප්‍රමාණයක් මහරහතන් වහන්සේලා මේ ජම්බුද්වීපයේ වැඩ ඉන්නවා. මේ කසාවතින් මුළු ජම්බුද්වීපයම බබලනවා කියලා. එතෙන්දි පැහැදිලි. එතකොට අර ත්‍රිවිද්‍යා ඊළඟට පංච අභිඥා සහිතව වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා අපමණක් නෙවෙයි නේද? පමණක් නෙවෙයි ඒ ලබාගත් නැති ස්වාමීන් වහන්සේලා පවා ඒ විදිහට වැඩ ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් සමනක් බ්‍රාහ්මණයන්ගෙන් සම්පූර්ණයෙන්ම ජම්බුද්වීපයේ බැබලීමටපත් වෙනවා කියලා මේ අර බ්‍රහ්මයාගේ තිබිච්ච දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම නැති කරන්න සමත් වුණා මේ භාග්‍යතුන් වහන්සේගේ වැඩම වීමෙන්. එහෙමයි සර්. ඊළඟට ඇසිත් අපි කතා කරමු මේ සූත්‍ර දේශනාව තුලින් නේද? මේ සූත්‍ර දේශනාව තුලින් අපි අපේ ජීවිතයට කොහොමද ධර්ම කාරණා එකතු කරගන්නේ? කාලානුරූපී සූත්‍ර දේශනාවක් නේද? බොහෝ දෙනා දැන් ඉන්නෝනේ මේ තමන් විතරයි තමා සෑම දෙයක්ම දන්නේ තමන් විතරයි වැඩකාරයා කියලා අපි කියන්නේ සිංහලෙන් නේද? හරියටම හරියයි. තමන් විතරයි මේ තමන්ට වඩා පහළ අනිත් අය එහෙම කියලා හිතාගෙන නිකන් උද්දච්චකමකින් ඉන්නෝනේ සනස නේද? එහෙම මේ වගේ හා සමාන සූත්‍ර දේශනාවනේ සනස අපි මේ සූත්‍රයෙන් ඇසුරින් අපේ ජීවිතයට ගන්න තියෙන දාම් කරුණු කාරණා දරගන්න. එතකොට අපිට පැහැදිලි යම්කිසි පුංචි හරි දෘෂ්ටියක් තිබුණොත් එහෙම දැන් මේක සඳහන් වෙන්නේ එතකොට ලබ්ධිය පිළිබඳව. එහෙම. තමන් ලබාගෙන තියෙන මේ උත්පත්තියම ලැබූ ආගම එහෙම නේද? උත්පත්තිය ලැබූ ආගම යම නැත්තම් තමා ඒ දරන ඒ විදිහට ආගමික ඒ විදිහට අදහස මතවාදයේ එල්බගෙන හිටියොත් එහෙම නේද? දැන් අපි බෞද්ධයෝ විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ නේද? ඊළඟට ඉස්ලාම් අය විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ. හින්දු අය විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ. ක්‍රිස්තියානි අය විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ. ඒ විදිහට හිතාගෙන හිටියොත් එහෙම හිතාගෙන සිටීමෙන් වෙන අගතිය පිළිබඳව තමයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. ඒ වගේ දෘෂ්ටියට බැසගත්තොත් සිද්ධ වෙන හානිය පිළිබඳව. ඉතින් මේ දෘෂ්ටිය එහෙම දෘෂ්ටියක බැස ගැනීම සහ මේ ලබ්ධිය පිළිබඳව දෘෂ්ටිය සහ සාසද දෘෂ්ටිය පිළිබඳව. ඒ කියන්නේ යමක් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන යම්කිසි දෘෂ්ටියක් ඇති කරගෙන තිබුණා නම් අපි ගත්තොත් එහෙම මේ ලෝකයේ අපි දකින රූප නේද? අපි එහෙමනේ මේ ලෝකෙට බැඳලා ඉන්නේ ආයතන වල ඉන්නේ. අභ්‍යන්තර ආයතන බැඳිලා තියෙන බාහිර ආයතනත් සමගනේ.
එතකොට අපිට ඇහැට පේන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගත්තොත් එහෙම නේද? එහෙමයි සර්. අපි ගත්තොත් එහෙම දැන් තමන් සමහරලාට මේ ඇඳලා ඉන්න ඇඳුම පවා එහෙමයි. නේද? තමන් ඇඳලා ඉන්න ඇඳුම පවා දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ නමකට පවා ඒ විදිහට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කසාවත තව කෙනෙකුට දාගන්න බෑ. එහෙමයි. නේද? එහෙමයි සර්. ඒ විදිහට දැන් තරහ පුද්ගලයෙක් ගැන හිතනවා කවදාවත් ඔබට නම් පැවිදි වෙන්න බෑයි කියලා. මේ සූර දාගන්න බෑ කියලා. සම්පූර්ණයෙන්ම වැරදිනේ. එහෙමයි සර්. නේද? ඒ වගේ අර අපි ඇඳුම පැළඳුමද ආහාර පාන ගන්න විදිහද ඊළඟට අපි පරිහරණය කරන උසස් දේවල් නේද? යාන වාහන වේවා, ගෙවල් දොරවල් වේවා, පරිහරණය කරන දේවල් ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ඊළඟට බුද්ධිමය ඥානය පිළිබඳව නේ උගත් නූගත්කම පිළිබඳව නේ කවදාවත් ඔබට නම් මං සමත් වෙච්ච විභාගයේ සමත් වෙන්න පුළුවන් කමක් නැහැ නේ මේ තැනට එන්න පුළුවන් කමක් නැහැ ඔබට කියලා හිතුවොත් එහෙම ඒ වගේ කොච්චර හිතාගෙන ඉන්නවද එහෙම අනිවාර්යෙන් සර් නේද තරහක් ඇති කරගත්තොත් පුංචි හරි තරහක් ඇති කරගත්තොත් එහෙම ඒ තරහ තියෙනකන් ඒ දෘෂ්ටිය පවතිනවා. එහෙමයි සර්. ඉතින් ඒ නිසා ඒ දෘෂ්ටිය ඊටාම බලවත් දෘෂ්ටියක් මේ සාසු දෘෂ්ටිය කියලා කියන්නේ. බෞද්ධයන් හැටියට අපි එක පැත්තකින් බෞද්ධයන් හැටියට අර ලබ්ධිය කියලා කියන දෘෂ්ටියත් එක්ක එල්බගෙන හිටියොත් එහෙම ඒ විදිහට අපිට මේ දැන් අපි මිත්‍යා දෘෂ්ටිය වශයෙන් වෙනත් ආගම් ගැන විතරක් සලකනවා වගේම බෞද්ධයන්ට පවා ඒ තෙරුවන් සරණ ගිහිල්ලා බෞද්ධෙක් බවට පත් වෙනවා වගේම සක්කාය දිට්ඨිය නැති කරලා නැහැනේ. එහෙමයි. නේ? සක්කාය දිට්ඨිය නැති කරන තාක් ඊළඟට සක්කාය දිට්ඨිය නැති කරලා සෝහාන් මාර්ගඵලයට පත් වෙන තාක් ඒ සාසොත් දෘෂ්ටි එතකොට නැති වෙලා නැහැ. ඒ නැති වෙලා නැති තාක් ඊළඟ ආත්මභාවයේදී මේ ඊළඟට ලබන ආත්මභාවයේදීම මිත්‍යා දෘෂ්ටි බවට පත් වෙන්න පුළුවන්. ඒ දෘෂ්ටියක් නිසා. නේද? එහෙමයි. එහෙම දෘෂ්ටියක් නිසා අපි ගත්තොත් එහෙම බොහොම හරිම අමාරුයිනේ එහෙම මේ දෘෂ්ටිය නැති කරගන්න. අපි ගත්තොම අබෞද්ධයෙක් එක්ක යම් කිසි තරහක් ඇති කරගෙන හිටියොත් එහෙම අපි කියමු ඒ ආගමික නායකයන් දකිනවා. ඒ ආගමිකයෝ දකිනවා. ඒ සිද්ධාස්ථාන අපි දකිනවා. නේ? එහෙම දැකීමෙන්ම තරහක් ඇති කරගත්තොත් කොහොමද? එහෙමයි. නේ? එතකොට මේක හරීම ගැඹුරු දෙයක්. අපි බෞද්ධයන් හැටියටම අබෞද්ධයන්ගේ ස්වභාවය මේ විදිහට ඒ දෘෂ්ටිය තුලින් දැක්කොත් එහෙම එතකොට ඒක අවබෝධය නෙවෙයි කියලා කියන එක තමයි මෙතෙන්දී යථාබෝධය නොවේ කියලා කියන එක තමයි අපි මේ වෙලාවේ පළමුවෙන්ම පිළිගන්න ඕනේ පළමු කාරණය. නේද? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මෙන්න මේ විදිහේ දෘෂ්ටියක් මේ විදිහේ දෘෂ්ටියකට පැමිණලා ඉන්නවා කියලා පළමුවෙන්ම අපි විශ්වාස කරන්න ඕනේ. පිළිගන්න ඕනේ. නේ? එහෙන් පිළිගත්තාම තමයි අපිට මේ දෘෂ්ටිය නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ දෘෂ්ටියට එල්බගෙන ඉන්න තාක් මෙලෝ වශයෙන් තමන්ගේ පරිහානිය සිද්ධ වෙනවා. සමහර දෘෂ්ටි තියෙනවා සමහර අය මේ තමන්ට තියෙන කීර්තිය ප්‍රශංසාව ඊළඟට ධනය මේ හැමදේම නැති වුණොත් ඒ දෘෂ්ටියේ එල්බගෙන ඉන්නවා. එහෙම ඉන්නවනේ. නොඑක් දේවල් විනාශ වෙලා යනවා. ධනය හානි වෙනවනේ. ඒ දේවල් විනාශ වෙලා යන තාක් අපි කියන්නේ පරම්පරාව ගැන හිතනවා නේ. එතකොට ඇති දෙයක්වත් නැහැ. නේ ඇති දෙයක්වත් නැහැ. නමුත් ඒකේ එල්බගෙන ඉන්න තාක් සම්පූර්ණයෙන්ම ප්‍රගතියක් වෙන්නේ නැහැ. අපි කටවහරි කියන සංස වංචක බල දානවා කියලා නේද? ඒක තමයි. ඉතින් එහෙම තියෙන තාක් ප්‍රගතියක් දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපිට අනිත් ආගම් වලින් ලබා ගත යුතු ආදර්ශ තියෙනවා නේ. ඒ හැමදේම අපි ආදර්ශයට අරගෙන විශේෂයෙන්ම මේ දෘෂ්ටි නැති කර ගැනීමට මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් අර සාස්වත දෘෂ්ටි කියලා කියන එක නැති කර ගැනීම මිත්‍යා දෘෂ්ටිය නැති කරලා තියෙනවා ඊළඟට ලබ්ධිය සහ සාස්වත දෘෂ්ටිය නැති කරන්නට ඕනේ. ඊළඟට උච්චේ දෘෂ්ටිය නැති කරන්නට ඕනේ. මේ දෘෂ්ටි නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ විශේෂයෙන්ම
දෘෂ්ටි නැති වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය අවබෝධ වීම තුලින්. ඒ නිසා පින්නතුනි මේ වෙලාවේ අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ සූත්‍ර දේශනාව තුලින් විශේෂයෙන්ම ඊටම වැදගත්ම කාරණේ තමයි සෝහාන් දැන් කොයිතරම් පුණ්‍යවන්ත වෙලාද ඒ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා තියෙන්නේ නේද? ඒ බ්‍රහ්ම ලෝකයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණේ විශේෂයෙන්ම මෙතෙන් සඳහන් වෙනවා මේ ධ්‍යාන උපදවා ගත්තාම. ධ්‍යාන උපදවගෙන තමයි මේ ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ ධ්‍යාන වලින් ප්‍රතිඵලයක් නැති වෙනවා සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වෙලා නැත්තම්. ඒ විදිහට තමයි අසිත මේ අපේ ජීවිතයේ මේ සූත්‍ර දේශනාව එකතු කරගන්නට අවශ්‍ය වෙන්නේ. හොඳයි. බොහොමත්ම පිං අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට. ඉතින් මෙයයි මේ වැඩසටහනේ අරමුණ වන්නේ. මේ සූත්‍ර දේශනාවන් ඔබට අපේ නායක ස්වාමින් වහන්සේ සුමටව ඔබට තේරුම් ගත හැකි ආකාරයට කියා පැහැදිලි කර දෙන අතරතුරේ මේ සූත්‍රයන්ගෙන් ඔබේ ජීවිතයට ඈඳා ගන්නට හැකි දේ ඔබට ලබා දීමයි නායක ස්වාමින් වහන්සේගේ අරමුණ වන්නේ. තුලින් ඔබේ ජීවිතයට ප්‍රඥාව ළඟා කර දෙමින් උතුම් වූ නිර්වාණය කරා ඔබව පෙළගස්වන්නටයි නායක ස්වාමින් වහන්සේගේ මේ උත්සාහය. ඉතින් ඒ උත්සාහයේ තවත් එක් පියවරක් අද මෙලෙස නිමාවට පත්වන්නේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ 5 වෙනි සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව අපරාදිට්ඨි සූත්‍ර දේශනාව නිමාවට පත්වනවා මෙන්න මේ ආකාරයෙන්. ඉතින් එළමෙන සඳුදා දවසේ 6 වෙනි සූත්‍ර දේශනාව ලෙසින් පමාද සූත්‍රයයි සාකච්ඡාවට බඳුන්වීමට නියමිතව තිබෙන්නේ. ඉතින් අපි ආරාධනා කරන ඔබට මේ දහම් කරුණු කාරණා පැය 24 මුළුල්ලේම වසරේ දින 365 මුළුල්ලේම බෞද්ධ නාලිකාව ඔබ වෙත සමීප කිරීමේ මේ සමාජ සත්කාරක සේවයේ අප නිරත වෙනවා. මේ උතුම් මාධ්‍ය මෙහෙවරේ නිරත වෙනවා. ඉතින් මේ දේශනාවන් මේ සාකච්ඡාවන් මේ වැඩසටහන් නරඹනවා හා සමානවම මේවාෙහි අන්තර්ගත කරුණු කාරණා පිළිබඳව ඔබ නැවත නැවත සිතා බලන්න. එය ධාරණය කරගන්න ඔබේ ජීවිතයට. ඒ තුලින් ඔබට උතුම් වූ නිර්වාණය කරා ප්‍රවිෂ්ඨ වන්නට අවස්ථාව උදා වේවි. ඉතින් මෙය කවදාවත් අපට කළ නොහැකි දෙයක් කියා හිතන්නට එපා. නිසා ඔබ උත්සාහ කරන්න මේ දහම් කරුණු කාරණා ඔබේ ජීවිතයට ඈඳා ගන්නට එවිට අපිට සංසාර විමුක්තිය සාධනය කරගන්නට අවස්ථාව උදා වේවි. ඉතින් බෞද්ධ නාලිකාව මේ ආකාරයෙන් ඔබේ සිත සුවපත් කරන්නට කටයුතු කරන අතරතුරේදී අපේ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයේ යටතේ තවත් බොහෝ කරුණු කාරණා සිද්ධ කරනවා. ඒ යටතේ කාලානුරූපීව අප සිද්ධ කරන වැඩසටහන තමයි මේ දිනවල මුල්ලේරියා මූලික රෝහලේ ඒ නවීකරණ කටයුතු සිදු කිරීමේ වැඩසටහන. ආරෝග්‍ය පරමාලාභා කියා බුදු පියාණන් වහන්සේ අපට දේශනා කර තිබෙනෝනේ. මෙලොව වෙසෙන සත්වයන්ට තිබෙන උතුම්ම ලාභය වන්නේ නිරෝගී සුවය. ඉතින් නිරෝගී සුවය ළඟා කර ගන්නට නම් අප ඒහා සැබඳි පින්කම් වල නිරත වීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබේ මුදලින් ඔබේ ආධාරයෙන් මේ රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නට. ඒ විට ඒ ඉදිවන ඒ නවීකරණය කරන වාට්ටු සංකීර්ණයෙහි ප්‍රතිකාර ලබන රෝගියෙක් පාසා ඔබට පින් අත් වෙනවා. ඒ වගේම අපි ගබඩා සංකීර්ණයක් ඉදි කරනවා මේ රෝහල් පරිශ්‍රයේ. ඉතින් එයටත් ඔබට ආධාර කරන්නට අවස්ථාව තිබෙනවා. ඔබට පුළුවන් මේ පිළිබඳව වැඩිදුර විස්තර දෙන කියා ගන්නට ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ පරිපාලන ලේකම් මහේෂ් ද අල්විස් මෙතුමන් නමතන්න 077 77 90 609 කියන අංකයෙන් 077 77 90 609 කියන අංකයෙන් ඔබට එතුමන් අමතන්නට අවස්ථාව තිබෙනවා. මේ පිළිබඳ විස්තර ඔබට වැඩිදුරටත් දැනගන්නට අවශ්‍ය නම් එහෙමත් නැත්නම් සම්පත් බැංකුවේ ශ්‍රී සම්බෝධි පුණ්‍යාධාර අරමුදල යන නමින් ක්‍රියාත්මක වන ගිණුමට මුදල් තැන්පත් කරන්නටත් අවස්ථාව තිබෙනවා. ගිණුම් අංක 02 706 04 128 02 706 04 128 කියන ගිණුම් අංකය සම්බෝධි පුණ්‍යාධාර අරමුදල නමින් සම්පත් බැංකුවේ ක්‍රියාත්මක වන්නේ. මේ ගිණුමට ඔබට මුදල් තැන්පත් කරන්නට අවස්ථාව තිබෙනවා මේ පින්කමට සම්බන්ධ වන්නට. ඒ වගේම පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ අපවත් වදාළ අපේ පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ එකම ශිෂ්‍ය පුත්‍ර රත්නය වනු. ඉතින් උන්වහන්සේගේ
පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ එදා පටන්ම තිබුණ අපේකම කියන හැඟීම. අපේ දේශීය උරුමයන් අපේ පුරාණ සිද්ධාස්ථාන රැක ගන්නට උන්වහන්සේ බොහොමත්ම වෙහෙස මහන්සි වුණා. ඒවා ගොඩනංවන්නට උන්වහන්සේ බොහොමත්ම ආසාවෙන් කැපවීමෙන් කටයුතු කළා. ඉතින් ඒ ආభాෂයම අපේ නායක ස්වාමින් වහන්සේත් ලබාගෙන ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට දියත් කරගෙන යනවා. ඔබ සිතනවා ඇති මේ කොරෝනා වසංගත තත්ත්වය මැද්දේ අපට යම්කිසි කාරණාවක් මගහැරුණාද කියන කාරණාව. ඒ තමයි දීඝවාපි පුදබීමේ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු. දීඝවාපි සෑරදුන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු. නෑ, එය මේ වන විට බොහොමත්ම සාර්ථකව ක්‍රියාත්මක වීගෙන යනවා මේ කොරෝනා උවදුර මැද්දේ වුවත්. ඉතින් ඊයේ දවසේදී අපේ නායක ස්වාමීන් වහන්සේ දීඝවාපි පුදබීමේ සංචාරයක නිරත වුණා. ඒ ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණින්. ඉතින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ විහාරස්ථානයේ මේ විහාරාරාම සංකීර්ණයම ඔබට මතක ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමාල් ගුණරත්න මැතිතුමන්ුත් මින් පෙර නායක ස්වාමීන් වහන්සේ එම විහාරස්ථානයට වැඩම කළ අවස්ථාවේ සඳහන් කළා මේ චෛත්‍ය ඉදිකිරීම පමණක්ම නොවේයි මේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වන්නේ. සම්පූර්ණ අංග සම්පූර්ණ විහාරාරාම සංකීර්ණයක් ලෙසින් මෙය නිම කරන්නට පෙර අතීතයේ රජ දවස පැවති ආකාරයටම අංග සම්පූර්ණ විහාර සංකීර්ණ බවට පත් කරන්නට බලාපොරොත්තු වන වග. ඉතින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ පින්කමටත් සම්බන්ධ වන්නට ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ දීඝවාපි අරුණ යන නමින් ක්‍රියාත්මක ගිණුමට ඔබට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ගිණුම් අංකය වන්නේ 86.04 86.04 කියන අංකය ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ දීඝවාපි අරුණ යන නමින් තමයි මේ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් අපි නායක ස්වාමීන් වහන්සේට තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඊයේ දවසේදී මේ පුදබිමේ සංචාරය කිරීමෙන් උන්වහන්සේ නිරීක්ෂණය කළ කරුණු කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඉතාමත්ම කෙටියෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් යසිත් මතක් කළා අපි සිද්ධ කරන පින්කම් අතරේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක අපි සිද්ධ කරපු වැඩසටහන් අතරේ ඉතා වැදගත් කටයුත්තක් තමයි මුල්ලේරියාව රෝහල ඉදිකරන ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කිරීම. ඉතින් ඒ අතරේ මේ රෝහලක තියෙන යාන්ත්‍රණයත් එක්ක කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම සඳහා ඒ වගේම තමයි ඒ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ඉක්මන් සොය ඇති කිරීම සඳහා විශාල පිරිසක් ඒක රාශි වෙලා තමයි කණ්ඩායමක් හැටියට ඒක රාශි වෙලා තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා අපේ රෝහල අපේ අධ්‍යක්ෂකතුමා වෛද්‍යතුමා කල්පනා කරා විශේෂයෙන්ම ඒ රෝහලේ තිබෙන කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඉතාම වැදගත්ම කටයුත්තක් තමයි අපි ගත්තොත් එහෙම වර්ක්ෂොප් එක. ඒ යම්කිසි යන්ත්‍ර සූත්‍ර ආදී වැඩාංගනයක්. එතකොට යම්කිසි යන්ත්‍ර සූත්‍ර අපි ගත්තොත් එහෙම විදුලියද ජල සම්පාදනයේද මේ හැමදේම ඒ විදිහට නඩත්තු සඳහා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ වැඩාංගනයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ අංගනය තමයි අපි පළමුවෙන්ම මේ දිනවල සකස් කරගෙන යන්නේ. ඒ ගබඩා සංකීර්ණයක්ම පමණක් වෙන්නේ නැහැ. වැඩාංගනයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ රෝහලේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා රෝගීන්ගේ සුවපත් භාවයේ ඉතා ඉක්මනින් ඇති කිරීම සඳහා ඒක ඉතාම වැදගත් වෙනවා. මේ පින්කමට දායක වීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ විදිහට දෙවර්ෂ පූර්ණ පින්කම අපි දීඝවාපි පුදුමිමේ පවත්වන්නට යෙදුනේ. ඒ පින්කමෙන් ආරම්භ වුණු අදිෂ්ඨානයේ මල්පල ගැනීමක් විදිහට අපිට මේ වෙනකොට අපි විශේෂයෙන්ම සෑරදුන් වහන්සේගේ ප්‍රතිනිර්මාණ කටයුතු බොහෝමත්ම ශීඝ්‍රයෙන් බොහෝමත්ම හොඳින් සිද්ධ කරනවා. ඉතින් ඒ සඳහා අපේ විශේෂයෙන්ම ජනාධිපතිතුමන් විසින් පත් කරන්නට යෙදුණු ඒ කාර්යශාධක බලකායේ නැගෙනහිර පළාත් පුරාවිද්‍යාත්මක උරුම සුරකීමේ කාර්යභාරය නිසා. ඔව්. එතකොට අපේ දැනට අපේ ඒ කටයුතු ලේකම්තුමන් හැටියට ආරක්ෂක ලේකම්තුමන් කටයුතු කරන්නේ සභාපතිතුමන් හැටියට. ඉතින් ඒ වගේම
මේ සඳහා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, ත්‍රිවිධ හමුදාවම කැප වෙලා කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බලකාය පූර්ණ වශයෙන් මේකට කැප වෙලා කටයුතු කරනවා. ඉතින් පොලිසියත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඉතින් මේ විදිහට බලනකොට මේ අපි දන්නවා විශේෂයෙන්ම සඳහිරු සෑය නිර්මාණය කරලා මේ වෙනකොට අවසන් භාගය තමයි පසු වෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සඳහිරු සෑය නිර්මාණය කිරීමට තැන් කීපයකින්ම ස්ථාන කීපයකම ගඩොල් කැපීම සිද්ධ කළා. එහෙමයි. ඉතින් එක තැනක් තමයි මහියංගනේ. ඉතින් මහියංගනේ මේ වෙනකොට ගඩොල් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් හදලා තියෙනවා. සාමාන්‍ය දුර ප්‍රමාණයක් අරගෙන යන්න ඕනේ දීඝවාපයට මේ ගඩොල් ප්‍රමාණය. ඉතින් ගඩොල් ඊළඟට අපිට පුළුවන්කම ලැබෙනවා මේ දැන් සදහැවතුන්ගේ සහභාගීත්වයක් මේ දිනවල සිද්ධ වුන්නේ නැහැ නේ ශ්‍රමදාන කටයුතු වලට. ඉතින් දැන් අපිට නිදහස ලැබිලා තියෙනවා ශ්‍රමදාන කටයුතු වලට ගිහිල්ලා ඒ කටයුතු ඒ පින්කමට අපේ සදහැවතුන්ටත් එකතු වෙන්නට. ඉතින් ඒ අතරේ මේ අපිට අර ගඩොල් ප්‍රමාණය සෑරදුන් වහන්සේ සමීපයට රැගෙන ගියොත් අපිට මේ කාර්යය ඉක්මන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ අපි බොහොම අඩු කාලයක එහෙම නැත්නම් වර්ෂ දෙකක් ඇතුළත තමයි මේ නිර්මාණ කටයුත්ත සෑරදුන් වහන්සේ පමණක් නෙවෙයි යසිත් මතක් කළා වගේ මේ විහාර භූමියම පූජා භූමියම නිර්මාණය කිරීමට තමයි සැලසුම් කළා තිබෙන්නේ සමස්තයක් විදිහට. අංග සම්පූර්ණ විහාරස්ථානයක් හැටියට පුණ්‍ය භූමියක් හැටියට. ඒ නිසා ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබ සන්තකයේ හෝ එහෙම නැත්නම් ඔබගේ යාළුවන්ගේ හරි තියෙනවා නම් ට්‍රක් රථ අර ගඩොල් ප්‍රවාහනය කිරීම සඳහා උපයෝගී කරගත හැකි විශාල ප්‍රමාණයෙන් හරි එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයකින් හරි විශාල පිනක් නෙමේ කියසිත. ඒ නිසා මේ විශේෂයෙන්ම අපේ කාර්යාලයේ දැනුවත් කරන්න පුළුවන් කතා කරලා දැනුවත් කරන්න පුළුවන් අපිට මේ විදිහ හැකියාවක් තියෙනවා ඒ ගඩොල් ප්‍රමාණය ප්‍රවාහනය කිරීමට සහයෝගය දක්වන්න කියලා. සෙන්ස කොයි ප්‍රදේශේ නන්ද එතකොට? මහියංගනේ සිට දීඝවාපේ දක්වා. ඉතින් ඒ විශාල පින්කමක්. ඉතින් ඉදිරියේදී අපිට මේ කටයුතු සියල්ලක්ම කාර්යක්ෂම කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට හේතුව තමයි කැණීම් කටයුතු කරද්දී අපිට පැහැදිලි විශාල පස් තට්ටුවකින් විශාල සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර තැන් අඩි 7-8 10ක් 12ක් පසින් වැහිලා තමයි මේ සලපතල මළුව ඊළඟට පැතිබැමි මේ ආකාරයෙන් ඒවා කැණීම් කටයුතු කරනකොට අපිට ගොඩාක් සතුටුයි මේ කිසි දෙයක් අර විනාශ වෙලා තිබුණාට ඒවා අපිට හැකියාවක් තිබෙනවා බොහොම ඉක්මනින්ම ප්‍රතිනිර්මාණ කටයුතු සිද්ධ කරන්න. ඉතින් ඒ නිසා විශාල පින්කමක් නැගෙනහිරටම ආලෝකයක් වගේම ලංකාවටම ආලෝකයක් සම්මා සම්බුදු ශාසනයටම ආලෝකයක් මේ සෑරදුන් වහන්සේ නිර්මාණය කිරීමට ඔබ දක්වන දායකත්වය ඒ සඳහා දායකත්වය සලසා දෙන්නට ශ්‍රමයෙන් හෝ ධනයෙන් හෝ යම් ආකාරයකින් සාදුනාදෙන් හරි ඊට සම්බන්ධ වෙනවා නම් හැම දිනාටම පින් කුසල රැස් කර ගන්නට හැකියාවක් ලැබෙනවා. මේක මහා බුද්ධෝපස්ථානයක් හැටියට තමයි සලකා ගන්න වෙන්නේ. ඒ වගේම ධර්මයට කරන මහා ගෞරවයක් ඊළඟට වැඩ සිටින ආරාම සංකීර්ණය නිර්මාණය කරගත්තට පස්සේ මහා සංඝරත්නයට කරන මහා විදියට පූජාවක් හැටියට තුන්වන් කෙරෙහි සිද්ධ කරන ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් සිද්ධ කරන විශාල පූජාවක් හැටියට තමයි සලකාගෙන පින් කුසල රැස් කර ගන්නට හැකියාව ලැබෙනවා. මෙතෙක් දුරට හැමදෙනාම දක්වන දායකත්වය තුළින් රැස් කරගන්න උතුම් පුණ්‍ය ශක්තිය අපි මේ සංකල්පය අපිට දියත් කරන්න පුළුවන්කම ලැබුණේ අපේ නායක ස්වාමීන් වහන්සේ නිසා. නායක හාමුදුරුවෝ ඇතුළු ඒ පුණ්‍ය භූමීන් ඒ විදිහට 30 වසරක් පැවති යුද්ධය නිසා විශාල වශයෙන් මේ විදිහට ජීවිත පරදුවට තබලා ඒ නායක ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගත්තේ. ඒ අපවත් වදාළ සීල ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධි වලට පැමිණලා උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ඒ වගේම වර්තමානයේ විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු කරන අපේ
මහා ඔය අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සීල ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. පින්කමට සහ සම්බන්ධ වෙලා පින් වැස් කරගන්න සෑම සුළු දිනාටම මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු. සදහවතුනි මේ පින්කම සුළුපටු පින්කමක් නොවේ. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ දික්නිය ධාතුන් වහන්සේ තැම්පත් කරලා නැත්නම් මේ දික්නිය ධාතුන් වහන්සේ වැඩ සිටින චෛත්‍යරාජයන් වහන්සේ තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්නට අපි ඔබට ආරාධනා කරන්නේ. ඉතින් මේ ඔබේ ජීවිත කාලයේ ඔබට ඇතැම් වෙලාවට මෙවැනි පින්කමකට සම්බන්ධ වන්නට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් වන්නට පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබට හැකි ආකාරයෙන් ඔබට උදව් මේ පින්කමට සම්බන්ධ විය හැකි නායක ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. ඔබට පුළුවන්කම තිබෙනවා නම් මහියංගනේ ප්‍රදේශයේ සිට අම්පාර දීඝවාපී පුදබිම දක්වා ඒ ගඩොල් ප්‍රවාහනය කර දෙන්නට හැකි පින්වතුන් ඉන්නවා නම් අපේ කාර්යාලයට ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව දැනුවත් කරන හැටියට නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා 0.114 374යි 690 කියන අංකය හෝ 0.117යි 215යි 288 කියන අංක දෙකට අමතලා ඔබට මේ පිළිබඳ දැනුවත් කරන්න පුළුවන්. 0.114යි 374යි 690 කියන අංකය එහෙමත් නැත්නම් 0.117යි 215යි 288 කියන අංකයෙන් ඔබට මේ පිළිබඳ දැන කියා ගන්නට පුළුවන් විස්තර දැන කියා ගන්නට වගේම මේ පිළිබඳ ඔබට අපෝ දැනුවත් කරන්න පුළුවන් එවිට මේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරලා මේ පින්කමට සම්බන්ධ වෙන්නට ඔබට අවස්ථාව ලබා දෙන්නට අපට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ආරාධනාවත් සිද්ධ කරමින් අපි වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. නායක ස්වාමින් වහන්සේ මේ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. අපිත් අපේ නායක ස්වාමින් වහන්සේට ඒ පින්ම අනුමෝදන් කරමු. මොකද මෙවැනි පින්කම් වලට සම්බන්ධ වීමෙන් වන්නට අපට අවස්ථාව ලැබෙන්නේ අපේ නායක ස්වාමින් වහන්සේ නිසා. ඒ වගේම පූජනීය දරණාගම කුසල ධම්ම අපවත් වේදාලා අපේ නායක ස්වාමින් වහන්සේ නිසා. ඒ නිසාවෙන් මේ ආකාරයේ දහම් සාකච්ඡා වලට සම්බන්ධ වීමෙන් ඒවා ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම මේ දීඝවාපී පුදබිම ප්‍රතිනිර්මාණය කිරීමේ ආදී පින්කම් වලට සම්බන්ධ වීමෙන් අප රැස් කර ගන්නා සියලුම කුසල් දහම් අපි අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝය ළඟා කරගන්නට මේ සියලු කුසල් දහම් උන්වහන්සේලාට එකසේයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි, එසේනම් මේ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් ලබන සඳුදා දවසේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ සයවන සූත්‍ර දේශනාව පමාද සූත්‍රයත් සමගින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන අදට අප ඔබෙන් සමුගන්නවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද